දැන් තමයි මේ රටේ වෙච්ච ලොකුම බැංකු මංකුවෙල වෙච්ච දවස. බැරි වෙලාවත් ඔස්සේ නේද කරා නා. ඒ වෙලාවේ ජයන් එතන හිටපු එක ආම්බේ. දැන් කුමාරයා සෙට්ටලා ඉන්නේ බැරල් සුනිල් එක්ක. ඒ කියන්නේ උඩන් කියලාම කියලා ඇති. ඔබ උතන ඉන්නකොට නිතරම කරන්න ඕන දෙයක් තමයි දකින හැම දෙයකම ෆොටෝ ගන්න එක. අපි ප්‍රියන් සහෝදරයාට යවන්නේ සුල්සේවකෙක්. හැම කැටගරි එකකින්ම ඇතුළට යන කෙනෙක් ඒ කැටගරි එකේ Tamanට තියෙන අනිත් හැම සෙක්ෂන් එකකම මාස 6ක් වැඩ කරනවා. ඒ කියන්නේ අපි ප්‍රියන් සහෝදරයාව ඇතුළට යවුවාම එයා හැම සෙක්ෂන් එකක් ඇතුළටම මාස 6ක් තිස්සේ රිංගනවා. දැන් මොකද අපි කරන්නේ? පිට මෙහෙමටම කියලා කරන්ට් එකක් හරියටම දැනට හිතා ගන්න බෑ. හැබැයි මම හිත යනවා ඔතනට ගිහම අනිත් ඒවා මොනවද කරේ කියලා හොයන්න. සහෝදරයෝ කොහමද? ජයන් මේ තමයි මම ඔය සහෝදරයෝ දෙන්න. ජයන්ට ඕන දෙයක් මේගොල්ලන් අහන්න. ඔයගොල්ලෝ දන්නේ හැම දෙයක්ම අපි ජයන් සහෝදරයට කියලා. හරිනේ? මම පොඩි වැඩකට ඇතුළට යනවා. ජයන් හරි. මේ දැන් ශාක්‍යයක ඇතුළට ගියාට පස්සේ ඉස්සල්ලාම ඔයගොල්ලෝ මොනවද කළේ? ඒක මෙහෙමමයි කියලා කියන්න බෑ. අපි කොහොමද try කරේ ශාක්‍යගේ වැරද්දක් හොයාගන්න සහෝදරයා. ඊට පස්සේ සමාගමේ සේවකයන්ට මේ ගැන කියන්නේ. ඔය ශාක්‍ය කියන මිනිහා පින්නගෙන විතර හොඳ මිනිහෙක් නෙමෙයි කියලා අපි කිව්වට කවුරුත් ඒක විශ්වාස කරේ නෑ. ඉතින් ඔයගොල්ලෝ ඒක හොයාගත්තද? ශාක්‍ය කියන්නේ කිසිම දෙයක් අහුවෙන්න ගන්න මිනිස්සෙක් නෙමෙයි. අපි අවුරුද්දක් බැලුවා මිනිහා ගැන. අපි accounts අස්සට රිංගලා බැලුවා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. කිසිම අවුලක් නැහැ. යා ආයතනයේ ලාභයෙන් ලාභාංශ ගෙවනවා සේවකයන්ට සතේටම. කිසිම අවුලක් නැහැ. මිනිහාගේ ලාභයෙන් තම ප්‍රතිශතයක් විතරයි. ඒ කියන්නේ ශාක්‍ය මේ වැඩේ අවංකවම කරනවා. ඔව් සහෝදරයා. මිනිහා බය නැත්තේ ඒකම තමයි. මිනිහා මේක හම්බුනේ දේශපාලන බලයෙන් වෙන්නේ නැති. හැබැයි ඇත්තටම මිනිහා මේකට ආදරේ. ඉතින් ඕගොල්ලෝ මොනවද කළේ? අපි වැඩේ අමාරුම දැනින් කරන්න කියලා බැලුවා. අපි අපිට හිතවත් 10 දෙනෙක් විතර අල්ලගෙන සංගමයක් පටන් ගත්තා එක්සත් සේවක සංගමය. 10 දෙනෙක් විතර වගේ තමයි ආවේ. මං සභාපති සහෝදර ලේකම්. අපි ඕක හදාගෙන අපි සේවක ඉල්ලීම් හා අයිතීන් කියලා වෙනම කෙටුම්පත් කරලා ශාක්‍යයට දැම්මා. මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඉතින් මොකද්ද ශාක්‍ය කරගලේ? නවස් කර. අපි ජොබ් එක ගන්නකොටම බොන්ඩ් එකක් සයින් කරනවා සමාගමේ අනුමැතිය නැතුව. කිසිම සමිති සමාගමක් එකමුතුවක් හදන්නේ නැහැ කියලා. අන්න එතන තමයි. දැන් එතකොට ශාක්‍ය ඔයගලන්ව අයින් කරනකොට අනිත් සේවකයෝ මොකද කළේ? අපිව ආයතනය අයින් කරන් තරම් ශාක්‍ය මොඩිත් කියලා සහෝදරයෙක්.
මිනිහට තියෙනවා විනය කට්ටුව. සිකියුරිටි ළඟ ඉඳන් ඒකේ නියෝජනයක් තියෙනවා. හැම ඩිපාර්ට්මන්ට් එකකම වැඩිහිටි සේවකයෝ ඉන්නවා. හැබැයි මිනිහට කිසිම තනතුරක් නැහැ ඒකේ. ඉතින් මිනිහා මේකෙන් අපිට විරුද්ධ විනය පරීක්ෂණයක් තිබ්බා. ඒකෙදි රහස් ඡන්දයක් තිබ්බා. මේ රහස් ඡන්දෙදී සේවකයෝ 18 දෙනෙක් අපිට විරුද්ධව ඡන්දය දීලා තිබුණා. සමාගමට බාධා කරා කියලා අපිව සේවයෙන් අස් කරන්නේ. හැබැයි 3 දෙනෙක් විතර අපිට සමාව දෙන්න කියලා ඡන්දය දීලා තිබුණා. ඉතින් සරල බහුතරයේ කැමැත්ත අනුව අපිව සේවයෙන් අස් කරා. බහුතරයේ කැමැත්ත අනුව කොහොමද? එතකොට ඕගොල්ලන්ව සේවයෙන් අයින් කරනකොට අනිත් සේවකයෝ ඊට විරුද්ධව නැගිටින්නේ නැහැ. කාට විරුද්ධවද නැගිටින්නේ? අපිව අයින් කරේ ශාක්‍ය නෙමෙයි. අපිව අයින් කරේ සේවකයන්ගේ විනය කමිටුව. ඒ කියන්නේ සේවකයෝ අපිව අයින් කරේ. ඉතින් මොනවටද නැගිටින්නේ විරුද්ධව? බලන්න ප්‍රියන්ත වගේ account එක හරියද කියලා. හරියද මිස්? හරිනේ. sign කරන්න. මෙතන හරි නේද? දැන් sign. හරි මිස්. හරි. ගිහිල්ලා check කරලා බලන්න ඔයාගේ පඩිය වැටලක් තියෙන කියලා. හරි මිස්. pay sheet එක. හා. क्या මොකද හිතන්නේ? අංක එක අරයක් දෙන්න නම් පිස්සු දෙන්නෙක්. උන් තව ටික දවසක් ඉවසගෙන හිටියා නම් මේ ආයතනය ඇතුලේ මොකක් හරි දෙයක් හොයාගන්න තිබුණා. මොකද ඒක ශාක්‍ය කියන්නේ මාර මිනිහ. හිතා ගන්න බැරි තරම් ටැක්ටිකල් මිනිහෙක්. අනිත් එක සේවකීන්ට හොඳ පඩි හම්බ වෙනවා. අනිත් බෙනිෆිට් ඔක්කොම හම්බ වෙනවා. මොන කෙම්මලකට දුම් මේ අනවශ්‍ය රිස්ක් එකක් අරගෙන තමන්ගේ ජොබ් එකට කෙලව ගන්න. ඉතින් ඔගොල්ලෝ හැමතිස්සෙම හොයන්නේ මේ ආයතනය ඇතුලේ අවුලක් නේ. ඒත් ගැටලුව තියෙන්නේ ආයතනය ඇතුලේ හිම අවුලක් නැති එක. ඉතින් මේ ක්‍රමය වැරදි. එතකොට මිනිස්සු කිසිම හේතුවක් නැතුව ඔයගලගේ පක්ෂයට එකතු වෙන්නේ නැහැ. හරි ඒක අපි ඉතින් දැන් දන්නවනේ. ජෙහන් මොකද්ද කියන්නේ මේක? දැන් මෙතන තියෙන අවුල ශාක්‍යයක ඇතුලේ ප්‍රශ්නයක් නැති එක. ඉතින් අපි ඒක ඇතුලේ ප්‍රශ්නයක් හදන්න ඕනේ. හැබැයි ඔය විප්ලවයක්වත් එහෙම නැත්නම් දේශපාලන ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඔබතුමන්ලා මගෙන් ඇහුවනේ මම මොකටද අර කොල්ලෙක්ව ශාක්‍යයක ඇතුළට යවුවේ කියලා. මං ඌ ඒක ඇතුළට යවුවේ ඌ තමයි මට ශාක්‍යයක ගැන මේ වෙලාවේ ඇතුළේ ඉඳන් ඩීටේල්ස් ගන්න පුළුවන් හොඳම සහ පහසුම විදිය නිසා. ඌ තාම ඇතුළට ගිහලා මාසෙ යන්නේ. හැබැයි ඌ දැනට ශාක්‍යයට ලව්. අන්න ඒක තමයි ශාක්‍යයගේ ටෙක්නික් එක. ශාක්‍ය සේවකත් එක්ක හදාගන්න ලව් එකක්. හරියට නිකන් තමන්ට ලං වෙන්න බැරි ගෑණියෙක් ගැන ඇති වෙන සෙක්ස් ඇඟීමක් වගේ එකක්. එහෙම නැතුව මේ උන්ට සැර කරලා උන්ට තර්ජනය කරලා උන්ව බය කරගෙන හදාගන්න මැනේජ්මන්ට් එකක් නෙමෙයි. අපි බ්‍රේක් කරන්න ඕනි මෙන්න මේ ලව් එක. ශාක්‍යයට සේවකයෝ ගැන තියෙන ලව් එක. සේවකයින්ට ශාක්‍යයෝ ගැන තියෙන ලව් එක. අපි ටික ටික උන් අතර තියෙන විශ්වාසය පළුදු වෙන විදිහ දේවල් කරන්න ඕනේ. මේ දෙගොල්ල අතර තියෙන ලව් එක ටික ටික බ්‍රේක් කරන්න ඕනේ. සේවකීන්ට ශාක්‍ය ගැන වෛරයක් ඇති වෙන විදිහ වැඩ කරන්න ඕනේ. අන්න එතකොට සේවකීන්ට ඕනි වෙනවා ශාක්‍යයට රිද්දන්න මොකක් හරි උදව්වක් එළියෙන්.
අන්න ඒ උදව්ව දෙන්න තමයි පක්ෂයක් විතර ඔයගොල්ලෝ ඉන්නේ. තදට තිබිච්ච ලව් එකක් බ්‍රේක් වුණාම හරි අමාරුයි ලොක්කා. ඒ මම යනවා මට පොඩි වැඩක් තියෙනවා. එනම් පෝස්ට් එකක් ගමු. මම අපේ ගමේ චන්ද්‍ර පෝස්ට් එක ගන්න ඕනේ තරම්. මොකද මම මේ ආර අත්දැකීම? ආර අපේ සර්ලා එංගලන්ත ට්‍රිප් එක ගිහලා. මේක මොකද්ද කරන්නේ? මම මචං දානවා. ගද්ද? ගද්ද දානවා මේක දිහා බෑ පැහැලා. එන පෝස්ට් එකක් දෙනවා. පෝස්ට් එක පෝස්ට් එක මගේ නම දාන්න. හරි හරි. මේ පෝස්ට් එක දාන්න පුළුවන්. දෙන්නත් ගන්න. ඔබන් දවල් තිස්සේ මහන්සිලා ඇවිල්ලා මෙතන රැයටක් වෙනවා. එන් මොන හරි දෙනවල කමුණා. අනේ අයියේ කඩේ කරටට හොඳ නෝක බුදිය ගන්නවා. මට ඇති මහන්සියක් නැහැ. කඩෙන් ගම මට නිින්ද යන්නේ නෑනේ. වතුර බොනවා. ඉතින් නිින්දක් කොහෙද කරන්නේ? රැය වෙනකල් වතුර බොනවා මිස නැගිටින්න. Priante. Vai. Priante. Yes. Priante botu. Priante me vai aku. Apa una? Dia balik ni balik pam. Hari. අපිට හෙට ඉඳන් කරන්න වැඩ ගොඩක් තියෙනවා. යකෝ මේකට තමයි කියන්නේ දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා කියලා.
අප්පයි කාලකන්ණි ආයි මේක ඇතුලේ නාඩගමක් නටන්න පටන් ගන්නවා වගේ හදන්නේ. තැනක් දිනු වෙනකොට කාලේ ඉන්න බැරි කාලකන්ණි 70. ඔය අර බෝධිසත්වෙක් වගේ ඉන්න සර්ව අවශ්‍ය ගන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් සර්ව අවශ්‍ය ගත්තොත් ඔක්කොමලා හැඳි ගාවල තමයි නවත්තන්නේ. Iya main. අයියේ ප්‍රියන්ත මොකෝ තාත්තේ? වැඩි හරි කොළු ටික ඔක්කොම ගියවනවා. හැබැයි කිසි වෙනසක් නැහැනේ. ඒ පොඩි ඉවසගෙන හිටපන්කෝ. තාම පටන් ගත්ත විතරයිනේ. ඩබල් පොලිසියෙන් ඇවිල්ලා කොළු ටික ඔක්කොම අරගෙන ගියා. හෙලෝ ප්‍රියන්ත. දැන් උඹ උතන සද්ද නැතුව ඉන්න නැතුව කටෙන් හරි මොනවා හරි සද්ද ටිකක් දාපන්. මේ බීලු කරන්නේ පායි මේ වගේ වෙලාවට. මගේ මේ ඇඟිලි රත් වෙලා ඉන්නවා. මම ගෙදර විලා නිට්ටි කියන්න. හරි. Amma, Jian brother. Come in. Follow. No, yeah. Sit. What is it? අද කට්ටිය නෑ. මොකද අර වැඩක් කිව්වා මට හරියට මේ ෆෝන් එකෙන් කිව්වට තේරුන්නේ නෑ. නෙවෙයි. මට ඕනි පොඩි software එකක් ලියන්න. ඒ කියන්නේ අපිට කාමරේට ඉන්න බෑ. ඒක තමයි මම බෝයාගෙන ආවේ. අයියා දැන් හුඟක් කල්ද මෙහෙ වැඩ කරන්න ඇවිල්ලා. ඔව් මාසයක් විතර වෙනවා. නංගි මොකද කරන්නේ? අලුතින් දාන්නේ.
ඔබ ශාක්‍යජයවර්ධනව දැක්කද? ඒ සර් දකින්නේ නැහැ. ඒ මම දවසක් දැක්කා ඇති. හරිම කරුණාවන්ත පාටයි. පුදුම තේජසක් නේ තියෙන්නේ. මැජික් වගේ තමයි ආයේ. දැන් මෙතන තියෙන අවුල ශාක්‍යයක ඇතුලේ ප්‍රශ්නයක් නැති එක. ඉතින් අපි ඒක ඇතුලේ ප්‍රශ්නයක් හදන්න ඕනේ. මොකද මම මේ අර අත්විඳින්නේ? ආරපේ සර්ලා වෙංගලත් ට්‍රිප් එක ගියා. හරි හරි. යකෝ මේකට තමයි කියන්නේ දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා කියලා. වැඩි හරි කොළ ටික ඔක්කොම ලියවනවා. හැබැයි කිසි වෙනසක් නැහැ නේ. මොඩ ඉවසගෙන හිටපන්. තාම පටන් ගත්ත විතරයිනේ. මේ වැඩෙන් පස්සේ අපිට බිස්නස් එකක් පටන් ගමු බා. මගේ ඔළුවේ තියෙනවා පොඩි අයිඩියා එකක් අර මැගසින් එකේ වැඩේ වෙන විදිහකට කරන්න. අම්මා ජයන් බ්‍රදර්. come in. Welcome. Naya. Kada iti story? දැන් මට ඕනේ පොඩි software එකක් හදාගන්න. ඒ කියන්නේ දැන් කවුරු හරි එකෙක් ඌගේ details ටික දැම්මම අපි මෙහෙම හිතමු. දැන් ඒ කියන්නේ තමන්ගේ වයස, උපන්දිනේ, කරන රස්සාව, wife ගේ රස්සාව, wife ගේ වයස, ඊට පස්සේ ළමයි ඉන්නවනම් උන්ගේ details. ඔය ටික දැම්මහම ඔබ හිතපන් මොකක් හරි බටන් එකක් press කරාම එන්න ඕනේ මොනවද ඒ වෙලාවේ උමුණ දෙන ප්‍රශ්න ටික කියලා. ඒක කොහොමද? ඒක තමයි ඉතින් මම බෝයාගෙන ආවේ. නෑ ඒක නෙමෙයි මං අහන්නේ. මේ ප්‍රශ්න ටික කොහොමද එන්නේ? ප්‍රශ්න ටික ගැන සිස්ටම් එක මොකක්ද? හරි. ඒක හරිය සරලයි බං. දැන් මෙහෙමයි. දැන් ඔබ හිතපන් අපි මේ හැම මිනිස්සෙක්ම දානවා මොකක් හරි එක කැටගරි එකකට. ඒ කියන්නේ අපි වයස අනුව එක එක කැටගරි වලට කඩනවා. ඒ කියන්නේ අවුරුදු 21 ඉඳන් තමයි මේක පටන් ගන්න. හිතපන් 21 ඉඳන් 25ට එක කට්ටියක්. හරි. 25 ඉඳන් 30ට. 30 ඉඳන් 35ට. 35 ඉඳන් 40ට. 40 ඉඳන් 45ට. ඔය විදිහට වයස අනුව එක එක කැටගරි වලට කැඩෙනවා. ඒක නෙමෙයි මං අහන්නේ. දැන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න අපි දැනගන්නේ කොහොමද? හරි හරි ඒක තමයි කියන්නේ පොඩි තාමකෝ. දැන් අපි ගමු මෙහෙම. ඔන්න ඔබ හිතපන් අවුරුදු 21 ඉඳන් 25ට අතර කැටගරි එක. හරි? දැන් ওই වයසේ උන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? කෙල්ලෙක් හොයාගන්න එකයි රස්සාවක් හොයාගන්න එකයි. නේ? දැන් එහෙම නැත්නම් තමන්ගේ අනාගතය මොනවා එකක්ද කියලා දැනගන්න එක. දැන් හිතපන් රස්සාවක් තියෙන එකෙක් නම් උගේ රස්සාවේ අනාගතය මොනවා එකක්ද? ඊට පස්සේ කෙල්ල වෙන කොල්ලෙක් ගැන හිතනවාද? එතකොට කෙල්ලට ගෙදරින් කැමැත්ත දෙයිද මේ සම්බන්ධයට? ඔය වගේ ප්‍රශ්න ටිකක් නේ තියෙන්නේ. දැන් ඊළඟට හිතපන්කෝ දැන් අවුරුදු 25 ඉඳන් 30 අතර කැටගරි එකෙක් ඌට තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද? කසාද බඳින එක. හරි. ඒ කියන්නේ ඌගේ වෙඩින්නෙක් ගන්න කොහෙද? වෙඩින්නෙක් ගන්න කොහොමද? ඒකට ඌට සල්ලි තියනවද? කසාද බඳලා කොහෙද ඉන්නේ? ඉන්න ගෙයක් තියනවද? හොඳ රස්සාවක් තියනවද? කරන රස්සාව ගැන තෘප්තිමත්ද? ඊට පස්සේ කාර් එකක් තියනවද? කාර් එකක් ගන්න ප්ලෑන් කරලා තියනවද? ඔය ප්‍රශ්න ටික ඌට තියෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම එකක් හරි. ඒකට උට අවුරුදු 28යි. හරි. එතකොට ඌට බඳින්න ආසාවක් නැහැ. හරි. ඌට රස්සාවක් ඕනේ නැහැ. ඌගේ අම්මලා තාත්තලා හම්බ කරපු සල්ලි තියෙනවා. හරි. දැන් එහෙම මේකට මේකේ ප්‍රශ්න එන්න විදියක් නැහැ. ඉතින් හරිනේ බං. හරිනේ බං. මේක කැටගරි ඔය ප්‍රශ්න උට අදාළ නැහැ. ඇයි මීෂා උඹ හිතපන් යකෝ ඌට රස්සාවකුත් ඕන් නැත්තම් උගේ අම්මා තාත්තා හම්බ කරපු සල්ලි තුර තියෙන උට කසාද බඳින්න ඕනකමකුත් නැත්තම් ඌ මොන මගුල කරද බං මේ software එකක් check කරලා උගේ ප්‍රශ්න මොනවද කියලා හොයන්නේ ඌට පිස්සුද මොකද කියන්නේ මට වැඩි කරලා දෙනවා මෙහෙමයි මේ වැඩේ ගැන මට ලොකු අයිඩියා එකක් නැහැ අයියා මට වැඩේ ඩ්‍රාෆ්ට් කරලා දෙන්න ඩ්‍රාෆ්ට් කරලා මොන ඩීටේල්ස් දැම්මාම මොන වගේ ප්‍රශ්නද එන්නේ කියන එක පොඩ්ඩක් මට ඩ්‍රාෆ්ට් කරලා දෙන්න. ඊට පස්සේ මම අයියට ටෙස්ට් වර්ෂන් එකක් පෙන්නන්න. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ජයනාගයේ. ඔව්. මොනවා යාර කොහෙද තිබ්බේ? මොකද අප්‍රංශ වගේ මල්ලි. කවුදවා දන්නේ? ඔක්කොම කොළ ටික සිකියුරිටි එකෙන් ගත්තද පියන්තයි? ඕ මයිද. ආයි මොකෝරි ටිකක් ඇති මේකේ. ගිය පාරේ වුණා ගෙදරම යවුවනේ.
සරු දවල්වල මම දැක්කා. සර්නම් ඕක ගණන් ගන්න මිනිස්සු ඉන්නේ නෙවෙයි. මොන වුණා සේවකෙට ඉන්න සර් එකක් ඉන්නවා කියලා සර් හොඳාකාරවම දන්නවා. සේවක සර් එක්ක ඉන්නවා නම් කවුද මේ වැඩ කරන්නේ? ඈ? ඔය කාලා කන්නේ එකෙක් දෙන්නේ කෙටියටයි ඒ. අනිත් ඔක්කොම සර් එක්කනේ. හරි. මොනවා හරි වුණොත් අයියා මොකද කරන්නේ? මං නම් ඉතින් කම්පැනි පැත්තේ තමයි. ඒත් ඉතින් ඇයි මේ සේවක කම්පැනිට විරුද්ධ වෙන්නේ? මොකක් හරි පක්ෂයක කොන්ත්‍රාත් එකක් මල්ලි. උන් අපි කනවාද කියලා බලන්නවත් වෙන්නේ නැහැ. ඒ වුණාට අපේ ලොක්කෝ රට යනකොට උන්ට හරි හිත තමයි. එතකොට අපි කන උන්ට හරි එකක් තුමා. ප්‍රියන්ත අයියා. ප්‍රියන්ත අයියා. ඇයි? අයියා මහ උල්පතකම නේද? මහ උල්පතකම මුදියන්සි මාමලේ ප්‍රියන්ත අයියා නේද? ඔව් නංගි කවුද? අපේ අයියට මම මතක නැද්ද? අර සුදුලේ පන්ති වල හිටියේ උළු ගෙදර සෙව්වන්දි. සුදු කියන්නේ මේ අපේ ලොකු මාමගේ නංගි? නැත්තම් අයියේ. අයියේ ඒ දවස්වල මට දන් කඩලා දීලා තියෙන සුදුලේ ගෙදර ආපෙලා. ඇත්තද? අපේ ඉතින් මං ඒ දවස් දෙකක් දැක්කම බැලුවා කවුද මේ අඳුරන මූණ කියලා. අයියා දැන් හුඟක් කල්ද මෙහෙ වැඩ කරන්න ඇවිල්ලා. ඔව් මාසයක් විතර වෙනවා. නංගි මොකද කරන්නේ? මම මේ ෆිනිෂින් එකේ වැඩ කරන්නේ. ආහා. දැන් සුදුල එහෙම හොඳින් ඉන්නවද? ඔව් ඉන්නවා. තාම බැඳලා නැහැ. නෑ මේ බඳින්න කෙනෙක් හොයනවා. අපේ ඉතින් ගමේ කෙනෙක් දැක්කම තියෙන සතුට නේද අයියා? ඔව්. මෙහි ඉතින් යාළුවෙක් කියලා කෙනෙක්වත් නැහැනේ හරියකට. නංගි ළඟදී ගම යනවද? හොයට යන්න හිතාගෙන ඉන්නේ අයියා. අම්මට ටිකක් අසනීපයි. ඇදුමනේ. ඇයි අයියට මොකවත් පණිවිඩයක් තියනවද ගෙදරට කියන්න? නෑ. මේකයි නංගි මේ ගමේ කවුරක්වත් දන්නේ නෑ මම මෙහි වැඩ කියලා. ඒගොල්ලන්ට ඉතින් මේ අපි කරන එක පහත් රස්සාවල්නේ. ඉතින් මේ නංගි කියන්න ඕනේ නෑ මාව මෙහෙදි හම්බෙච්ච කතාවක් එහි අයට. නැත්නම් ඕක නිකන් පොඩි ප්‍රශ්න වෙනවනේ පස්සේ. අපේ එහෙම කියනවා අයියා. ෂුවර් එකට මොකක් කියනවා. මුලින්ම කියන්නේ සුදු නංගිට. නිද්දකින් විතරක් මාත් මේ ව්‍යාපාරයක් කරනවා කියලා කරගත්ත ගොංකම. ඉතින් බං උඹ ඒ කෙල්ලව අඳුරගත්තේ නැද්ද? කොහේ අඳුරන්නේ දැයි. ඒකේ කාලේ කැටුයිනේ. දැන් බලන්න ඉපයි. එතන මොකද ඉතින් කරන්නේ? එකනේ බං. අයියාගේ ගන්න දෙවිනුනටත් පහළුන්නේ නැහනේ අපේ ගමේ එකේ කොයි ඔය ෆැක්ටරි ඇතුලේ දී කියලා. හැබැයි උඹට ඉතින් ඔය කෙල්ලගේ කටවහන නම් පොඩි වැඩක් කරන්න පුළුවන්. ඒ මොකද ඒ? මෙහෙමයි. උඹ දැන් හෙට උදේම ලස්සනට ඇඳගෙන යනවා ඒ කෙල්ලව හම්බ වෙන්න. ගිහලා උඹ කියනවා මොකක්ද ඒකේ නම? සෙව්වන්දි. සෙව්වන්දි. හරි. උඹ කියනවා සෙව්වන්දි නංගි. මට ඊයේ රෑ එළි වෙනකන් නිින්ද කියන්නේ. මට රෑ තිස්සෙම මතක් වුණේ මං අර ඒ දවස්වල නංගිට දන් කඩලා දුන්න හැටි. නංගි මමයි දෙන්නම් මේ කොළඹට වෙලා තනි වෙලා ඉන්නේ. ඉතින් නංගිට මායි මට නංගි ඉන්නවනම් කොච්චර හයියක්ද? නංගි මොකද කියන්නේ? අපි දෙන්නම අපි දෙනගේ පවුලේ කට්ටියට කතා කරලා මේක ඉවරයක් කළා දාමුද?
නංගි මයි කසාද බැඳලා එක වාලක් යටට ඇවිල්ලා දෙන්නත් එක්ක ආතල් එකේ මේ ජොබ් එක කරගෙන ඉන්නකොට කොච්චර බොහොම ස්තුතියි අයියේ. බොහොම ස්තුතියි. අයියාගේ නරුම් වල හින්දා මට මේ මොකද කරන්න කියලා හිසගිනි අරගෙන දගලනකොට අයියා හැසිරෙන විදිය නියමයි අයියේ නියමයි. මේ මගේ වැඩ මම බලාගෙන අයියා පාඩු ඉන්න. හරි බබ්බේ. යකෝ උඹට මේ රස්සාවට ගියාට පස්සේ දැන් හරියට කේන්ති යනවනේ. වීලුවක් කළේ. අර ඔබ මොකද්ද මේ ඩං කඩලා දුන්නා කියලා කිව්වම මේ හරි මේ ඔන්න කාල් පාරක් කියවන්නේ හරි. මේ ඕකට කරන්න තියෙන පොඩි දෙයයි බං. යකෝ මේ අපි කරන දේවල් එක බැලුවම ඕ මොනවද? දැන් ඔය කෙල්ලගේ වයස කීයද? අපි සුදු නංගිගේ වයසනේ. ඒ කියන්නේ 21යි. 21යි. හරි. දැන් ඔය කෙල්ල රස්සාවට එල කොච්චර කල් වෙනවද? සෑහෙන කාලයක් ඇති මම හිතේ. හරි බං. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කෙල්ලට ඔතන කොල්ලෙක් ඉන්නවා. උඹට ඔය කෙල්ලගේ සෙක්ෂන් එකේ කාත් එක්ක හරි පොඩ්ඩක් කතා කරොත් ඒ ගැන විස්තර හොයාගන්න පුළුවන්. ඔය කෙල්ල අනිවාර්යයෙන්ම ඒ විස්තර මොකවත් තාම ගෙදරට කියලා නැහැ. අනිත් එක බං උඹලගේ ගමේ උන් කොහොමත් ඔය කෙල්ලන්ගේ සම්බන්ධතාව වලට එච්චර කැමැත්තක් දක්වන්නේ නැහනේ. අනිත් එක මෙච්චර මේ පොඩි වයසේදී. ඉතින් උඹට තියෙන්නේ ඒ කොල්ල ගැන විස්තර ටිකක් හොයාගෙන ඒ කොල්ලයි කෙල්ලයි යන්නේන තැන් ගැනත් විස්තර ටිකක් හොයාගෙන ඒක දන්න බව කෙල්ලට අංගවන්න. එතකොට යකෝ උඹ මේ මං කරන වැඩ දිහා පොඩ්ඩක් බලාගෙනවත් ඉන්නේ නැද්ද? දැන් මොකද අපි අර පත්‍රකාරය වැඩ ඉදි කළේ? යකෝ උගේ වරදක් අපි ළඟ තියෙනකොට උගේ ළඟ තියෙන අපේ වරදට ඒක සෙටල්. දැන් ඔය කෙල්ලට උඹ ගිහිල්ලා කියනවා සද්ද වහලා ඉන්න කියලා. ඒ කෙල්ලගේ සම්බන්ධතාවය ගැන ඒ කෙල්ලේ ගෙදර දැනගන්න එක කෙල්ලට හොඳ නැහැ. උඹගේ රස්සාව ගැන උඹලා ගෙදර දැනගන්න එක උඹටත් හොඳ නැහැ. තේරුණාද? අනහනේ. තේරුණාද? අයියේ හොරුන්ගේ තොරාවුද අපතයන්ගෙන් මහා අපතයාවුද ජිහාන් උතුමාණනි ඔබගේ වාසනාවටද ලෝකයාගේ අවාසනාවටද ඔබලද ඔය හොර ඥානෙට මාගේ කෘතඥ පූර්ව ස්තුතිය පුද කර සිටිමි සාදු සාදු. කොට්ටොට ගහන්නේ පයින් පළඟට තේක කදාගෙන. හරි අයියේ. මේ බවුසරයක් එක බිස්කට් ඇටරියක් හදලා දෙන්න බැරි අයියා වගේ දෙයියෙකුට. ඒ ප්‍රියන්ත ඔබ මේ අරන් තියෙන ෆොටෝස් ටික නම් නියමයට අරන් තියෙනවා. දැන් ප්‍රියන්ත SMS එකෙන් නෙමෙයි අයියේ. ඔව් ඔව්. හුජ්ජ කෙල්ලන්ට දන් කඩලා දුන්නත් නේද බං? අයියේ මේ මේ වරෙන් ඔබ මේකේ නියම ටික පෙන්නන්න. ඔබ මේ අරන් තියෙන ෆොටෝස් දිහා බැලුවාම මේකෙන් පේන්නේ මුන් මේ වැඩේට ඉතර කැමැත්තක් නැහැ වගේ. මේ බලපන් මේ සමහරව මේක කියවන්නේ ඉතර කැමැත්තකින් නෙවෙයි. ඒ වුණාට මේ බලපන්. මේ කොල්ලන්ගේ මුන් දාන හිනාවමට එච්චර අල්ලන්නේ නැහැ. උඹට පේන්නේ නැද්ද මුන් නිකන් මේකට කැමැත්තක් තියෙනවා වගේ. ඇයි එහෙම කියන්නේ? බලපන්. මේ බලපන් මුගේ මූණ. මේ මූණේ තියෙන තරහ. මූ මේ වෙලෙට කැමති නැහැ. බලමු මේ කොළේ අල්ලන් ඉන්න විදිය. හරියට නිකන් මැරිච්ච මීකුණක් අල්ලන් ඉන්නවා වගේ. ඒ කියන්නේ මූ විරුද්ධයි මේ වැඩේට. හදවතින්ම විරුද්ධයි. ඒ වුණාට මේ බලපන් මුගේ මූණ. මූ මේකෙන් පොඩි ආතල්ලයක් ගන්නවා වගේ පේනවා. ඔබ මේ අතර තව වැඩ දෙකක් කරන්න ඕනේ. එකක් තමයි ඔය ලොක්කෝ ගියපු රට සවාරියේ account file එක මට අරන් ඕනේ. අනිත් එක තමයි ඔය කම්පැනියේ කාලයක් තිස්සේ වැඩ කරන ශාක්‍ය ජයවර්ධනගේ ගෞරවය දිනාගෙන තියෙන ඒ වගේම සේවකීන්ගේ ආදරේ ගෞරවය තියෙන මැනේජ්මන්ට් එකේ මිනිහා කවුද කියලා හොයන්න ඕනේ. ඇයි හොයපන්කෝ. අර account file එක හොයාගන්න පුළුවන් නේද? ඔය එක හොයාගන්න පුළුවන්. බලමු. මම අර කියපු මිනිහා ගැනත් හොයපන්.
රත්නායක කියලා මහත්තයෙක් ඉන්නවා hina වෙච්ච ගමන් මම ඉන්නේ හරිම සිරියාවන්තයි. මම ළඟදී නිගී. ඔව් හදිස්සියක් නෑ හිමින් බලමු. අයි මේ මට මොකක් හරි පාර්සලයක් ආවද ෆෝන් එකක් තියෙනවා. නෑ නෑ මට දිනුමක් හදන ෆෝන් එකක්. මං හිතුවේ ඇවිල්ලා තියෙන්නේ. Thank you. අලුතින් දාවි. ඔව් සර්. මොකක්ද? සර් ප්‍රියන්ත. ප්‍රියන්ත. කම්පලත් එක්ක කොහොමද? සර් මහවුල්පතකම. ලස්සන පැත්තක්. ප්‍රියන්ත කසාද බඳලා නෑ සර්. එහෙනම් අනිවාර්යයෙන්ම ගමේ ලස්සන ගෑල්ලා මෙක් ඇති. නෑ සර්. නේ? එහෙනම් ඉතින් හොඳ තැනකට ඇවිල්ලා තියෙන්නේ. මේ වැඩියෙන් ඉන්නේ ගෑල්ලා. ළඟද බෝඩ්ලා ඉන්නේ? ඔව් සර්. එහෙමනම් ෂුවර් එකටම බෝඩි මේ ඇති ලස්සන ගෑනලා. yes. ප්‍රියන්ත බෝඩි මක් හොයාගන්නකොට ලස්සන ගෑනලා මේ කින තැනක් බලලා හොයාගන්න ඕනේ. ඒක ජීවිතේ ගෙවෙන්නේ නැහැ. ගත වෙනවා. ප්‍රියන්ත නිමාඩුවක් ඇවිල්ලා මගේ රූම් එක අස්පස් කරලා දාන්න පුළුවන්ද? පුළුවන් සර්. very good. සර් වෙන මොන හරි තමුණ හරි නෑ මට මේ හාලිවුඩ් නාම හොඳ ස්ට්‍රෝං කී එකක් සීන් එක. ගන්න බා. yes. ඉතින් දිසානාගේ මහත්තයා ඩිරෙක්ටර් කෙනෙක් නෙවෙයි මැනේජර් කෙනෙක් නේ. හා ලියා ගන්නකො. හැබැයි පොඩි ප්‍රශ්නයක් නෑ. නේ කමන්න ලියා ගන්න.
ඔයගොල්ලන්ගේ ජොබ් එක අපේ ජොබ් එක අතර වැඩි වෙනසක් නැහැ. අපි ගේම් කාරයෝ කියලා අපේ කස්ටමර්ස්ලා දන්නවා එච්චරයි. දැන් ඉතින් වෙනසක් නැහැනේ. අපි හැමෝම ගේම් කාරයෝනේ. නේද? අයි මේ මට මොකක් හරි පාර්සලයක් ආවද ෆෝන් එකක් තියෙනවා. නෑ නෑ මට දිනුමක් හදන ෆෝන් එකක්. මොකද ඉතින් මේ ස්ටෝරි මට ඕනේ පොඩි සොෆ්ට්වෙයාර් එකක් හදාගන්න. ඒ කියන්නේ දැන් කවුරු හරි එකෙක් ඌගේ ඩීටේල්ස් ටික දැම්මහම ඔබ හිතම මොකක් හරි බටන් එකක් ප්‍රෙස් කරාම එන්න ඕනේ මොනවද ඒ වෙලාවේ උමුණ දෙන ප්‍රශ්න ටික. ඔය කම්පැනියේ කාලයක් තිස්සේ වැඩ කරන ශාක්‍ය ජයවර්ධනගේ ගෞරවය දිනාගෙන තියෙන ඒ වගේම සේවකීන්ගේ ආදරේ ගෞරවය තියෙන මැනේජ්මන්ට් එකේ මිනිහා කවුද කියලා හොයනවා. රත්නායක කියලා මහත්තයෙක් ඉන්නවා hina වෙච්ච ගමන්ම ඉන්නේ හරිම සිරියාවන්තයි. අද 10 වෙනකොට ඔක්කොම ටික වෙලා තියෙනවා අපිට. කොහොමද කියලා තියෙන්නේ? එතනින් ගිහින් main customer important customer. Okay, right. ළඟදී ගමේ ගියනේ ලස්සනයි. සුල්ලේ මොකද වැඩ ඉවරද? ඔව් රත්නායක මහත්තයා වැඩක් තිබිලා කළා. ඒ හරි හොඳ මහත්තයා නේද? හොඳයි හොඳයි. මොකෝ නිකම්. දැන් මොකද්ද උඹ මිනිහා කරපු වැඩේ? කාමරයස් කළා දුන්නා. මාම ගියද රුපියල් 300ක් දුන්නා දෙන්නේ. අනේ හරි ෂෝක් මහත්තයා. හරිම කරුණාවන්තයි. කරුණාවන්ත. උඹ මේකේ උන් ගැන හරියට දන්නේ නැහැ මම මේ කියන්නේ. ඕකන් ඉන්දියාට ඈත් වෙලා හිටපන්. ඕක නම්බර 1 කුකුලා. මේකින් එක කෙල්ලුණොත් ඕක පේන්න. ඊට ටික කාලයකට කලින් ඕක අතින් කෙල්ලෙක් කනවා. හැබැයි වරද උගියන් කියලා හරියට ඔප්පු කරගන්න බැරුව කෙල්ල වහපිලා මැරුණා. ලොකු සර්ටත් ඕක පේන්න. ඔක්කට ඌ අල්ලන්නේ. ඒක යෝගාවේ මේක ඉන්නේ බල්ලටත් එක්ක ඉඳන් ලොකු හිට දිනා. දැන් ඉන්නේ ඔය තුන්වෙනි ගෑන අප්පද. ලොකුම එක හද ගන්න තියා නිකන් ලොකු වැඩ කරව ගන්න. ලොකු වෙන්නේ බා. ඒ ඔක වැඩ කරන්නේ. හරි දක්ෂ. කම්පුනේ ඉරිට මහත්තුරුගේ අද මහත්ය කවුද? අයියෝ බේරලා. කවි කරගන්න.
සාලිය මහත්තයා නම් ඉතින් හැබැයි ආගම ඉතින් හරි කරනවා ඒක ගැන හරියට හිතන්න. එන්න දිසානායක මහත්තයා තමයි මේකේ පරණම් මම. ඉතින් දිසානායක මහත්තයා ඩිරෙක්ටර් කෙනෙක් නෙවෙයි මැනේජර් කෙනෙක් නේ. ඩිරෙක්ටර් කෙනෙක් ලොකුනට ලොකු සර් දිසානායක මහත්තයාට සලකන්නේ ඩිරෙක්ටර් කෙනෙකුට වගේ තමයි. එහෙමද? සාක්කි සර් මේක සල්ලි දීලා ගන්නකො මේක හිටපු සේවකු ස්ට්‍රයික් කරලා උපවාස කරලා හරි ජංජාලයක් නටලා තියෙනවා. දිසානායක මහත්තයා එතකොට නිකන් ෆෝමන් කෙනෙක්. මිනිහා තමයි සේවකයන්ට කියලා තින්නේ හරි පඩි නැති, ලාභ නැති රජයේ තැනක වැඩ කරනවට වඩා මෙතන ලාභ තැනක් බවට පත් කරලා හොඳ පඩියක් ගත්තොත් හොඳ නැද්ද කියලා. සේවකයෝ එක අදින්න නම්මගෙන මිනිහා කොහොම හරි ලොකු සර්ට උදව් කරා. ඒකනේ මෙතන ඉන්න අනිත් උන්ට දිසානායක මහත්තයා පේන්න බෑ.
මට වතුර එකක් ගේන්න පුළුවන්? ඔයා මොනවද බොන්නේ? ඔයා මොනවා බිව්වත් මෙහි තියෙන ප්ලේන් විතරයි. එහෙනම් ඇයි අහන්නේ? පුරුද්දට. හම්බ කරන සල්ලි වලට මොනවද කරන්නේ? වියදම් කරනවා. මොනකට? මෙහෙම ජීවත් වෙන්න ඕන නම් ඔහොම ගේම් ගහන්න ඕනේ. දැන් එතකොට ඕගොල්ලෝ ඔහොම ජීවත් වෙන්න කොහොම ගේම් ගහන නැද්ද නේද? මිනිස්සු බොරු කියන්නේ සැප විඳින්න. හොරකම් කරන්නේ සැප විඳින්න. නමුත් මෙහෙම ජීවත් වෙන්න මොකටද ගේම් ගහන්නේ? සැප විඳින්න. මේක සැපක්? සැප කියන්නේ තමන්ට සාපේක්ෂ දෙයක්. මට අනුව මේක සැපක්. ගේම් ගෙවි නැත්තම් මට මේ සැප නැහැ. මං ආසයි ගේම් ගහලා මේ වගේ තැනකට වෙලා ඇංගිලා බලාගෙන ඉන්න. තව මං ආසයි මිනිස්සු වැස තෙමෙනවා බලාගෙන ඉන්න. එතකොට උන්ගේ ලස්සන ඇඳුම් අස්සේ බැනියන් වල හිල් පේනවා. මං ආසයි ඔය දිහා බලාගෙන ඉන්නවා. එතකොට මං ආසයි බැංකුවට ගිහිල්ලා සැපට ඉන්න කියලා ලෝන් එකක් ගන්න. බැංකු කාර්යය ඉස්සර හැඹරනේ උන් දිහා බලාගෙන මේ වගේ දෙනකට වෙලා සැපෙන් ඉන්න. ඇයි මිනිස්සුන්ට උෂ්ණම් වෛර කරන්නේ? මම මිනිස්සුන්ට වෛර කරන්නේ. මම උන්ට ඉන්නවා. ඇයි hina වෙන්නේ? කොහොමද තන හොයාගන්නේ? සුබ දැසනක් වේවා සර්. අපි ලංකා මොබයිල් පාරිභෝගික සේවා අංශයෙන් කතා කරන්නේ.
අපේ මේ මාසේ පැවති දිනමැදිීමෙන් රුපියල් 3000ක් වටිනා Nokia 310 දුරකථනයක් ජයග්‍රහණය කර තිබෙනවා. අනේ මම එහෙම මේ තරඟයකට මොකුත් ඉදිරිපත් වෙලා නැහැ නේ. අපේ සියලුම පාරිභෝගිකයන් මේ තරඟය සඳහා අපි යොමු කර තිබෙනවා සර්. ඉතින් ඔබත් දුරකථනයක එක් ජයග්‍රාහකයෙක්. අනේ හොඳයිනේ. ඔබ වෙත ලබා දෙන නිසා අපිට ලිපිනය කියන්න පුළුවන් නම්? මේ මම අපේ ඔෆිස් එකේ නේ ඇඩ්‍රස් එක කියන්නද? සමාව වෙන්න සර් අපි කාර්යාල ලිපි වලට තෑගි යොමු කරන්නේ නැහැ. සර් පුළුවන් නම් අපිට සර් පෞද්ගලික ලිපිනය ලබා දෙන්න. ලියා ගන්නකො. හැබැයි පොඩි ප්‍රශ්නයක් නැද්ද? නේ කමන්නේ ලියා ගන්න. ස්තුතියි සර්. මෝඩයා. ඇයි හොයාගෙන ආවේ? සාමාන්‍යයෙන් ගැහණියෙක් මිනිහෙක් ඉන්න තැනකට හොයාගෙන ඉන්නේ එක්කෝ ඒ ගෑණිගේ බඩට ළමෙක් ආවම. එහෙම නැත්නම් ඉතින් කන්නේවාවේ පූජා කරා. හරිනේ? ඔව් ඉතින් දැන් ওই දෙකම නැතුවයි මාව හොයාගෙන ආවේ. එකක් ඒ දෙක මාත් එක්ක ලේසි වෙන්නේ නැහැ. අනිත් එක තමයි මෙච්චර කාල මගේ හිතේ තිබුණු මිනිස්සු ගැන ඇත්ත දැනගන්න ඕන. එච්චරයි. දැන් ඔය මෙච්චර කල් කියලා කියන්නේ ගොඩාක් කල් නම් ලැජ්ජ ඇති නේද එච්චර කල් ඉඳලා හොරෙකුට ක්‍රෂ් වෙච්ච එකට. මෝඩයා. ගෑණිට ක්‍රෂ් එකක් ඇති වෙනකොට ඒ ගැන හිත ඉන්නේ ඒ මිනිස්සයා හොරෙක්ද, තක්කඩියෙක්ද, ජනාධිපතිද, හාමුදුරු නමක්ද කියලා. ඒකයි ක්‍රෂ් එක කියන්නේ. දැන් ඒ කියන්නේ මේ නෝන මහත්තයාගේ හිතේ තිබිලා තියෙනවා මං ගැන ඔය කියන විදිහේ ක්‍රෂ් එකක්. මං හිතාගෙන හිටියේ අපි අතර තියෙන යාළුකමක් විතරයි කියලා. ඇත්තට සරපුතික් ගලවලා එන්නකො මම හරහට තියලා නලවන්න. ඒක තමයිනේ අර කොල්ලේ කතින් අල්ලපු වෙලාවේ රෝමියෝ වගේ මැදට පැනලා ගුටි කන්න හැද? බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දෙන්න ගිහිල්ලා බස් එක ඇතුලේ හොඳ නැටිල්ලක් නැටුවේ. තියෙන යාළුකම නිසා වෙන්නේ නැතිනේ. මේ හලෝ. ආමහලකු ගේම් කාරයෙක් වෙන්න පුළුවන්. ඒත් මේ ගේම් එකේදී ඔයා බබෙක්. මට බඩගිනි. කවුද? දකින්න. මම ටක් ගාලා යන්න. එපා. මං කැම ගෙනාවා. අපි බෙදාගෙන කමු. තමගේ නම මොකද්ද? අලුත් එක කියලා මේ බිල්ඩින්ග සමතල කරලා තමයි බලන් ඉඳී කියන්නේ. දියුණු වෙන කෙනෙකුට මේ තරම් තැනක් නෑ මේ රටේ.
මට ඕනේ පොඩි software එකක් හදාගන්න. ඒ කියන්නේ දැන් කවුරු හරි එකෙක් ඌගේ details ටික දැම්මහම ඔබ ඊට පස්සේ මොකක් හරි බටන් එකක් press කරාම එන්න ඕනේ මොනවද ඒ වෙලාවේ උමුණ දෙන ප්‍රශ්න ටික කියලා. මේ ප්‍රශ්න ටික කොහොමද එන්නේ? ප්‍රශ්න ටික කියන සිස්ටම් එක මොකක්ද? අපි මේ හැම මනුස්සයෙක්ම දානවා මොකක් හරි එක කැටගරි එකකට. ඒ කියන්නේ අපි වයස අනුව එක එක කැටගරි වලට කඩනවා. ඒ කියන්නේ 21 ඉඳන් 25ට එක කට්ටියක්. හරි 25 ඉඳන් 30ට. ඇයි හොයාගෙනාවේ? මෙච්චරකල් මගේ හිතේ තිබුණු මිනිස්සු ගැන ඇත්ත දැනගන්න ඕන. හිතාගෙන ඉතින් අපි අතර තියෙන යාළුකමක් විතරයි කියලා. මේ හලෝ. ආමහලකු ගේම් කාරයෙක් වෙන්න පුළුවන්. ඒත් මේ ගේම් එකේදී ඔයා බබෙක්. ඔය කම්පැනියේ කාලයක් තිස්සේ වැඩ කරන ශාක්‍ය ජයවර්ධනගේ ගෞරවය දිනාගෙන තියෙන ඒ වගේම සේවකීන්ගේ ආදරේ ගෞරවය තියෙන මැනේජ්මන්ට් එකේ මිනිහා කවුද කියලා හොයන්න. Hey. What's my makeup? සුද්ධ කරලා Get out, man. Get out. අයිෂා මේ යක්කුම වැට දාන්නේ කවුද? මේ ෆ්ලෝර් එක ක්ලීන් කරනවද ඔෆිස් හවුස් වල? ආ? කවුද මේ බුරුව වැට දාන්නේ? Sir. Come. මොනවද රවින්ද්‍ර මේ කරන්නේ? කවුද මේ වගේ බලන්නේ? හදිසියෙ මම ක්ලයන්ට් කෙනෙක් හිටියනම්. Sorry sir මේ අලුත් කෙනෙක්. අලුත් කෙනෙක් කියන නම ඇයිස කියන්නේ මොයිල කරන්න ඕනේ කියලා. බ්‍රේන්ස් නැද්ද තමුසලාට? හා? අලුත් එක කියලා මේ බිල්ඩින්ග් එක සමතල කරලා තමයි බලන් ඉඳී කියන්නේ. කතා කරනවා. ගිහලා කියනවා එචාට මම බස් කරන්න කියලා. Go! Stupid excuses. මේ කියමල තරයින ඔෆිස් එකට. හා සර්.
කැබ් එක ඇවිත්. මම යන්න. සමහර වෙලාවට ඊළඟ පාර මම මෙහෙ ඉන්නේ සාමාන්‍යයෙන් ගැහණියෙක් මිනිහෙක් හොයාගෙන එන හේතුවට වෙන්නත් පුළුවන්. පොඩ්ඩකට හරි මං කියන දේ ඇහුවොත් අපිට මේ හැම දෙයක්ම වෙනස් කරන්න පුළුවන්. ඔව් සර්. නෑ සර් මේ. ඔව් සර්. ඕකේ සර් ඕකේ. නෑ සර් මම දැන් මේ ගැන බලන ගමන් ඉන්නේ. හරි සර් හරි. ඕකේ සර් ඕකේ. රවින්ද්‍ර අයියර අලුතෙන් ගත්ත මිනිස්සු ඩිරෙක්ටර් සෙක්ෂන් එකට දැම්මේ. අද සිරිල් නෑනේ සර්. ඉතින් ඒ කෑල්ල කවර් කරන්න මම මිනිහට කිව්වා. මං කිව්වා උදේම කරන්න කියලා. මිනිහාගේ උදේ වැඩ ටික ඉස්සරලා කරලා ඊළඟට තමයි ඇවිල්ලා තියෙන්නේ ඩිරෙක්ටර් සෙක්ෂන් එකට. සාලිසට තරහ ගිල්ල. එයා ටිකක් කේන්ති යනවනේ. අනිත් එක ඔයගේ මිනිස්සු අතින් වෙන සුළු දේවල් ගණන් ගන්න හොඳ නෑ. ඔය මිනිස්සුන්ට ඒ තරම් දෙයක් තේරෙනව නම් මේ වගේ ක්ලීනින් ජොබ් එකකට එනවද නේද? ඔව් සර්. අනික මිනිහාගේ අනිත් වැඩ හොඳද කරනවා. තාගෙන්වත් කම්ප්ලේන් නෑ. හරි රවින්ද්‍ර යන්න. එයාට එන්න කියන්න. මම එයාත් එක්ක කතා කරන්න. තමගේ නම මොකද්ද? ප්‍රියන්ත සර්. ප්‍රියන්ත. මගෙන් හරි රවින්ද්‍ර මහත්තයන් හරි අහන්න නැතුව ඊට පස්සේ ඩිරෙක්ටර් සෙක්ෂන් එකට යන්න එපා. තේරුණාද? අනේ ඔය සර් මට සමාවෙන්න සර් මම එහෙම හිතුවේනේ අර මේ සිරිල් ආපු නැති හින්දා ඒ වැඩ ටිකක් කොහොම හරි වෙන්න ඕනින්ද තමයි මං ගිහිල්ලා ඒ ටික කළේ. නැත්නම් මගේ පැත්තට යන්නේ නෑ කොහොමද? දැන් ඔය යන්නකෝ. සමාවෙන්න සර්. හා සුරේ. නෑ උලක් නෑ. මේ ක්ලීනර් කෙනෙක් පොඩි පිස්සුවක් කෙල්ල. ඔව්. සාලියට ඉතින් ওই ටිකත් ඇතිනේ මූලක් ගාය තද වෙන්න. ඔව්. කතා කරන්න දැන් නැති බූරුවා. ඔව්. හරි මචං හරි. ඕකේ බයි. කොහමද පුතාලා? සර්. වාඩි වහන්න. ජනක සර්. මේ තමයි අපේ ක්ලීනින් සෙක්ෂන් එකට අලුතෙන් ආපු ළමයා. ආ. මොකද්ද නම? සර් ප්‍රියන්ත. ප්‍රියන්ත දන්නවද මම මේ ආයතනයේ ෆෝමන් කෙනෙක් හැටියට තමයි මගේ ජීවිතේ පටන් ගත්තේ. ක්ලීනින් කියන්නේ නරක දෙයක් නෙමෙයි. මේ ආයතනය ගැන හැම දෙයක් ගැනම ඉගෙන ගන්න පුළුවන් තැනක්. දියුණු වෙන කෙනෙකුට මේ තරම් තැනක් නෑ මේ රටේ.
වඩි. ප්‍රියන්තට තැනකට එන්න ඕන නම් මේ ආයතනයේට හිතවත්ව ශාක්‍ය සර්ට හිතවත්ව වැඩ කරන්න ඕන. තේරුණාද? ඔව් සර්. අයි පොටම අපෝ බැලුවට මම දැක්කේ නෑ. බරට කැම තරම මේ මොකක්ද අයියේ? ඒක පස්සේ කියන්නම්කෝ. දැන් කො බිලිටා දවස් 30 මහන්සිලා ඇවිල්ලා අම්මා බලන්න මොන කුමාරයක්ද මේ? Life Solutions Software. මොකක්? වරෙන්කෝ. දැන් මේ බලන්න. මේක පටන් ගන්න මෙතන. මෙතන ඉඳන් අපි මේ ෆෝම් එක පුරවන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නම, උපන්දිනය, ලිපිනය, ස්ථිර පදිංචිය, දුරකථන අංකය, රැකියාව, දැනට තනතුර, වැටුප විදිහට. මේ විදිහට මේ ෆෝම් එකේ හැම එකක්ම ෆිල් කරගෙන ආවහම අන්තිමටම අපිට හම්බ වෙනවා උඹ ගැන සම්පූර්ණ විස්තර සටහනක්. තේරුණාද? right. ඒ විස්තර සටහනට අනුව අපි හොයාගන්නවා උඹට අනාගතයේ තියෙන ප්‍රශ්න ටික මොනවද කියලා. දැන් උඹේ වයස කීයද? 28යිනේ. 28යි. හරි. ඒ කියන්නේ උඹ අහුවෙන්නේ මෙන්න මේ කැටගරි එකට. 25යි 30යි අතර. පිරිමි අයවා. උඹට රැකියාවක් තියෙනවද? තියෙනවද? පඩිය කීයද? අයියට ලැබෙන ගානෙන් ඉතින් අයියා හිතලා දෙන ගානක් තමයි. එහෙම නෙවෙයි බොල. දැන් උඹ මේ රස්සාවකට ගිහිල්ලානේ මෙතනටත් ආවේ. ඒ රස්සාවේ පඩිය කීයක් හම්බ වෙනවද? ආයේ 15000 ඒක ඉතින් ස්ථිර එකක් නෙවෙයිනේ අයියේ. අන්න. පළවෙනි ප්‍රශ්න. උඹට ස්ථිර රස්සාවක් නෑ. එහෙමනම් උඹට ඉදිරි අනාගතයේදී ස්ථිර රස්සාවක අවශ්‍යතාවය එනවා. උඹ ඒකට ලෑස්ති වෙන්න ඕනේ. 2. පෙම්වතියක් ඉන්නවද?
උඹට පෙම්වතියක් ඉන්නවද නැද්ද කියලාවත් උඹ දන්නේ නැහැ. ඒ කියන්නේ දෙවෙනි එකත් ප්‍රශ්නයක්. එක්ක උඹ පෙම්වතියක් හොයාගන්න ඕනේ නැත්නම් ඉන්න පෙම්වතිය ස්ථිර කරගන්න ඕනේ පුතේ. හරි. මිතුරන්ගේ සාර්ථකත්වය උඹට බලපානවා. ඒගොල්ලන්ට පෙම්වතියන් ඉන්නවා නම් උඹත් ඉක්මනින් උනන්දු වෙන්න ඕනේ ඒකට. විවාහක මිතුරන්. උඹට විවාහක මිතුරන් ඉන්නවා නම් උඹේ අම්මා ඉදිරි අවුරුදු 10 ඇතුළේ උඹව ඉක්මනින්ම කසාද බඳින්න ලෑස්ති කරනවා. ඒ කියන්නේ විවාහ වීමේ අවශ්‍යතාවය උඹට එනවා. උඹ ඒකට ලෑස්ති වෙන්නත් ඕනේ. තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද උඹට පෙම්වතියක් දිනා ගන්න ඕන නම්. ඉංග්‍රීසි දැනුම උඹට තාම වැදගත්. අයි උඹගේ රැකියාව විස්තර නැහැ. උඹ රැකියාව විස්තර කරගන්නත් ඕනේ. දෙමව්පියෝ ඉන්නවද? අම්මා ඉන්නවනේ. right. අන්තිම එක. සහෝදර සහෝදරියෝ ඉන්නවද? නෑ. ඒ කියන්නේ උඹගේ අම්මව රැක බලා ගැනීමේ වගකීම තියෙන්නේ උඹට. ඉදිරි අවුරුදු 10 දී උඹ කසාද බැන්දොත් උඹගේ අම්මා උඹත් එක්ක එකට ජීවත් වෙනවා. එතකොට උඹගේ ප්‍රශ්න ඩබල් වෙනවා. ඒ කියන්නේ මෙතන ඔක්කොම සම්පූර්ණ කරලා නැතුවත් මේ තියෙන ටික ඔක්කොම උඹට ප්‍රශ්න විදිහට ඉදිරි අවුරුදු 10 දී හම්බ වෙනවා. තේරුණාද? අයියේ මොකටද මේ බිත්තියක ලියාගෙන ඉඳගලන්නේ? මෙතන තියෙනවා බං මේ රටේම ඉන්නේ උන් ගැන විස්තරය. ඒ කියන්නේ මේක තමයි හෙට ඉඳන් මේ රටේ උන් තමන්ගේ අනාගත ප්‍රශ්න අඳුරගන්න පාවිච්චි කරන software එක. මේක ළඟ තියෙනවා නම් කවුරුවත් යකෙකුටවත් බය වෙන්න ඕනේ නැහැ. මොකද ඌ දන්නවා ඊළඟ අවුරුදු 10 ඌට එන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඉතින් මිනිස්සු කොහොමද මෙහෙම එකක් තියෙනවා කියලා දැනගන්නේ? හයි? ඒගොල්ලෝ බිත්තිය බලන්න ඕනද ඒගොල්ලෝ? නෑ බං. මේක software එකක්. අපි මේ කම්පියුටර් දැම්මම කම්පියුටරයෙන් අපිට තියෙන ප්‍රශ්න ටික පෙන්නනවා. මේ අයියට කොහොමද මෙහෙම එකක් හිතුනේ? මේකනේ බං. මම මෙහෙටලා දවල් වලේ තනියම ඉන්නේ. කම්මැලි. ඒ අතර තමයි මට මේක හිතුනේ. හැබැයි මේක නිකම් හිතිච්ච එකක් නෙවෙයි. කැම්පස් එකේ ෆයිනල් තීසිස් එකට මම කරපු ප්‍රොජෙක්ට් එක. ඒ දවස්වල මම හොයාගත්තා මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට සූත්‍රයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අවුරුදු 5ක වයස් පරතරයක් ඇතුළත ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ආසන්න වශයෙන් සමානයි. ඒවා එකිනෙකට පොඩි පොඩි වෙනස්කම් වලින් තියෙනවා තමයි. හැබැයි මේ පොඩි පොඩි වෙනස්කම් මොනවද කියලා හරියට හොයාගත්තොත් අපිට පුළුවන් ඒ මනුස්සයාට ඒ වෙලාවේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්න. ඒ කියන්නේ බං ඔය නක්ෂත්‍රකාරයෝ කේන්දර බලන මිනිස්සු කරන්නේ ඔය වගේම වැඩක් තමයි. මම ওই වැඩේ පොඩ්ඩක් ෆලෝ කරලා තියෙනවා. ඒකෙත් තමයි මට මේක හොයාගන්න පුළුවන් වුනේ. දැන් උඹ ගිය වැඩේ මොකද උනේ? අර මං කියපු විදිහේ කම්බුන්නේ නැද්ද? රත්නායක සර්ටයි සාලි සර්ටයි මිනිස්සු හරියට බයිනවා. සාකි සර් ගැන හොඳමයි කියන්නේ. එතන ගොඩක් සර්ලට මිනිස්සු කැමති නෑ අයියේ. ඒ සාකි සර්ට නම් එහෙම නෑ. ඒකට මං කවුරු හරි එකෙක් උතන එහෙම ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් කම්පැනි එකේ එහෙම එකෙක් ඉන්නවමයි. ඩිසයිනර් කියලා මහත්තයා කෙනෙක් ඉන්නවා. හැබැයි ඩිරෙක්ටර් කෙනෙක් නෙමෙයි මැනේජර් කෙනෙක්. ඒකට කමක් නැහැ. අන්න ඔගෙන පොඩ්ඩක් බලපන්. ඒ මහත්තයා තමයි සාකි සර්ට ওই තත්ත්වෙන් උදව් කරලා තියෙන්නේ. මුගක් අය කැමති මේ මහත්තයාට. පොඩිම තැන ඉඳන් ඕනේ ඇවිල්ලා තියෙන්නේ. අර අන්න ඔගෙන හොයපන්. මේ අර පොතේ වැඩේ අප පටන් ගන්න නැද්ද? මේකට නම් කට්ටිය එච්චර කැමති වෙන එකක් නෑ බං. මේ මගුලක් කතා කරනවා.
ඔය ලොක්කො ගියපු රට සවාරියේ කවුන්ට් ෆයිල් එක මට අරන් ඕනේ. අලුත් ඒ කැලේ මේ බිල්ඩින්ග සමතලා කරලා තමයි බලන් ඉඳී කියන්නේ. දිසානායක මහත්තයා තමයි මේ කියන්නේ හරිනම් මොන. ඉතින් දිසානායක මහත්තයා ඩිරෙක්ටර් කෙනෙක් නෙවෙයි මැනේජර් කෙනෙක්. ඩිරෙක්ටර් කෙනෙක් ලොවුනට. ලොකු සර් දිසානායක මහත්තයා සලකන්නේ ඩිරෙක්ටර් කෙනෙකුට වගේ තමයි. මොකද්ද නම? සර් ප්‍රියන්ත. ප්‍රියන්ත. මේ මහත්තයා තමයි සාකි සර්ට ওই තත්ත්වෙන් උදව් කරලා තියෙන්නේ. මුගක් අය කැමතියි මහත්තයා. පොඩිම තැන ඉඳන් ඕනේ ඇවිල්ලා තියෙන්නේ. අන්න උගෙන හොයපන්. අයියා මේ අදපු එකේ පින්තූරයක්වත් නැහැ නේ මට එහෙමත් අයිඩියා එකක් ගන්න. තියෙනවා මචං. ඔබට ඕන පෙන්න. මේ ඔය ඉස්සරහින් ඉන්නේ මම. ඔබට තේරෙන්නේ ඔය කොච්චර ලොකුද කියලා? ජීසස් ක්‍රයිස්ට්. මම ඒකයි කියන්නේ බං ඔක අපේ තැන කරමු කියලා. මම ඔය කොලයකට ගන්න මාර ට්‍රයි එකක් ගත්තා බං. ඒ ටික ප්‍රැක්ටිකල් නෑ. ඒකයි මම ඔබට කියන්නේ අපි එහෙනම් ඔය වැඩේ කරමු කියලා. බ්‍රදර් මම වැඩ කරන විදියක් තියෙනවානේ. එළිය ගිහින් වැඩ කරන්න කම්ෆර්ටබල් නෑ බ්‍රදර්. මගේ තැනම වෙන්න ඕනේ. අනික මට එන්න පොඩි වැඩ තියෙනවානේ. ඒවා එළිය ගිහින් කරන්න බයයි බ්‍රදර්. ඉතින් මම මේකේම බය වෙන්න දෙයක් නෙවෙයිනේ බං. ඇයිද උඹ ඉතින් ඉඳන් වැඩේ කරනවා නම් අපිට එන ප්‍රශ්නේ ඒ වෙලාවෙම විසඳ ගන්නත් පුළුවන්. ඒක නම් එහෙම තමයි ඉතින්. අනේ ඊළඟ වැදගත්ම කාරණය තමයි ඔබ මේ වගේ වැඩකට කීයක් ගන්නවද කියන එක. IBM එකෙන් මේ වගේ වැඩක් කරොත් එහෙම ඉතින් කෝටි ගණක් ගන්නවා. කොහොමද මේකට ගණක් කියන්නේ? මෙහෙම විශ්ව. අපි මෙහෙම කරමුද? මම දන්නවා මේ වගේ වැඩවලට ගොඩක් ගණන් යනවා කියලා. හරි. මම ඔබට මේක මහන්සිය දෙන්න. ඔබ ඒක මට කියපන්. ඊට පස්සේ මේ වැඩේ විකිනන විදිහට ඔබට තියෙනවා මේකේ ප්‍රොෆිට් ෂෙයාර් එක. මොකද කියන්නේ? මම ඔය බිස්නස් එකට ලොකුට තේරෙන්නේ නැහැ මම හිතුවෙත් නෑ බා මේ වැඩේ මෙච්චර ලොකු වෙයි කියලා. ඉතින් වැඩේ ලොකු වෙන්න මේකට යන ගාණත් ලොකු වෙනවා කියලා මම දන්නවා. හැබැයි ඉතින් මේක නරක වැඩක් නෙවෙයිනේ බා. මේ වැඩේ දිගටම කරන්න තමයි මගේ අයිඩියා එක තියෙන්නේ. අනිත් එක වැඩේ විකුණන විදිය ගැන මට අදහසක් තියෙනවා. පොඩි රිස්ක් එකක් තියෙන බව ඇත්ත. මම ඒක පිළිගන්නවා. හැබැයි ඉතින් ආතල් එකක් තියෙන වැඩන්නේ නැද්ද? ඕ යස් වැඩේ නම් නියමයි. හරි. මම හරියටම යන ගාන බලලා අයට කෝල් එකක් දෙන්නම්. වැඩේ කොයිද කරන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. අපේ තන කරමු බං. එතන තමයි මේ වැඩේ කරන්න තියෙන ප්‍රැක්ටිකල්ම තැන. මොකද කියන්නේ? එතන කරමු එතන.
චාන්ස් එකක් දීලා බලන්න ඕනේ. පානිත් ඒක දිසාම එහෙමනේ. අපිට මේක එක ප්‍රශ්න තියෙනවානේ. ඒ විසඳත් එහෙම ප්‍රශ්නයක්. අපි බලමු මොකද්ද මේවට හේතුව. එනස අපි ඉන්වයිට් වෙන්න දෙමු. We'll do that. සිස්ටර් මේ සාලි මහත්තයාගේ හෙල්ත් ඉන්ෆර්මේෂන් කාඩ් එක පුළුවන් නම් අරන් එන්න කියලා. චුට්ටක් ඉන්න. මිස්ටර් පෙරා සාලි මහත්තයාගේ ඉන්ෆර්මේෂන් කාඩ් එක දෙනවද? අනේ මොකද? යාට පොඩි ඉන්ජරි එකක් වෙලා බකට් එකක් කැල්ලා ඒක ප්‍රස් කරනවා. අර ඩිසයිනර් එක මහත්තයාත් ඇවිල්ලා ඉන්නේ. මොකද නම් සර් උනේ? මෙහෙමයි සර් මේ අපි දෙන්නත් එක්ක තීන්ත බාඩ් දෙක උස්සද්දී පැටලිලා තීන්ත බාඩ් කකුලට මම. උඩින් ඔව්. මොකද සෙක්ෂන් එක වගේ. ෆිනිෂින් නේ? වැඩ සෙක්ෂන් එක ෆිනිෂින්ද? මම මොකද? නන්දන මිස්. වැඩ කරනකොට ටික පරිස්සම් වැඩ කරන්න. ඔය බලන්න පැලකිල්ල තියෙනවා. උඩේ රස්නා ඉස්සරහින් පැහැදිලිවම මේක තියෙනවා. දෙවෙනි පාර මේ කියන්නේ නේ. මොකද එහෙම වෙන්නේ? නෑ කතා කරන්න එපා සෝරි කියලා කරුණා කරලා මගෙත් එක්ක වැරදි කරලා සමාවිල්ලන්න එන්න එපා. තේරුණාද? වැරදි නොකරන තැනට වග බලා ගන්න. හරි? ආයතනයෙන් Tamanට ලැබෙන දෙයට Taman ප්‍රතික්‍රියාවෙන් උපකාර කරන විදිය ඕකද? තේරෙන්නේ නැද්ද? මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවද අපේ ආයතනයෙන් ඔයගොල්ලන්ට මොනවාගේ අඩුපාඩුවක් වෙලා තියෙනවද? ඒක තියෙනවා කියන්නේ ඒක. අයියෝ ගණනද? මතකද මම එදා ආපු වෙලාවේ මම පෙන්නුවා 3 දෙනෙක් නිකම්ම ඉන්නද නේ? දැන් ඒක මුකුත් හොයන්න බෑ කවුද වැඩ කරේ කවුද වැඩ කරේ නැත්තේ දැන් මං කියන දේ ඉස්සෙල්ලා තේරෙනවද කියන්නේ කරනවා. මචං සීපි එක මචං සීපි එක. හරි ලොක්කා මේක නිකන් කුරුණු පිටරයක් වගේ සැපට තියන්නේ නැහැ. අයන්න බා. නෑ. හරි මම බලනවා මම බයින්න බා ඔක්කොම ඕ ආ බයින්න බා. ඒ ඕක ගෙනියනවා. මේ ගෙනියනවා. කත් කියන්නේ මේ මට උඩු මේකත් ගෙනියනවද? වැඩ කරන තැන කම්ෆර්ටබල් වෙන්න ඕනේ බ්‍රදර්. මං කිව්වනේ. මං ඒක මුලින්ම ඔයාලට කිව්වා. නැත්නම් අපේ ගෙදර කරමු. නෑ හරියට නෑ. කියන අපේ දැනගත්තොත් තව මොකක් හරි පටියක් කරන් බැරි. මොකෝනේ මෙතන තියන්න. ලොකා කාඩ්බෝඩ් ටික කරන් ඉන්න. කාඩ්බෝඩ් ටික මම බඳින්න. පොඩි කැලි කියන්නේ. මේක ඉරෙනවද නැත්තම්? ඒ ඔය ලණුවෙන් බැන්දම කැපෙන එකක් නැද්ද? නෑ. මේක මේ යවැත්තෙන් ගැට ගන්නකො කොහොම දාලා ගැට ගන්නද? කම්මැලි. නෑ කිසි. හරි. යා. මේක දුන්න එක දන්නවනම් මම මරනවාද? මම බස් එකේ එන්නම් අය. මම බස් එකේ එන්නම්. මෙතනින් දාන්නේ. නෑ. සුදා බේ තව පොඩ්ඩක් දුන්නේ. ඔහොම යන්න. සර් කිව්ව කම්පියුටර් කියන්න කියලානේ. ඒකයි මම මේ කරන් ආවේ. ඊතරක බඩු බස් කරන් එන්න කියලා කිව්වනම් මම ලෝරි තට්ටුව සෙට් කරගන්න ආනද? මේ අයියේ මම වැඩ කරනවා නම් මට කම්ෆර්ටබල් වෙන්න ඕනේ. හරිද? මේකනේ අයියේ මම මේ ගෙදර කරමුයි කියන්නේ. අපේ ගෙදර නෑ ලොක්කා මේ මම කිව්වේ කම්පියුටර් කිව්වම අපි දන්නේ අර මේ ටීවී එකයි ඊට එහා පැත්තේ තියෙන අර කඩු කාර ගැජට් එක තියෙන ඒ අර පෙට්ටි කෑල්ල විතරයිනේ. මේක එන වැඩක් නේ බැලුවා. ඉස්සු හැදෙනවා. අයියේ මේ ගෙදර ADSL තියෙනවා. ගෙදර? ඔව්. ගෙදර කියන්නේ අපේ ගෑරේජ් එක තමයි ඉතින් ගෙදර තියෙනවා. උන්නිතා ඉක්මනින් යන්නේ මේ කඩිසරෙන් කම්මැලි නෑ කිසි කුබියෝ උන්නිතා ඉක්මනින් යන්නේ මේ කඩිසරෙන් කම්මැලි නෑ කිසි කුබියෝ
වැඩි රැදවල් මහන්සිවී කන්නදේ රැස් කරයි කූමියෝ උන්නිතා ඉක්මනින් යන්නෙමේ කඩිසරේ කම්මැලි නෑකිසි කූමියෝ ජයන් බ්‍රදර්. ඔව්. මෙතන කවුරුහරි ජීවත් වෙන තැන? ඔව්. කවුද? මම. නේ. මේක තමයි ගෙදර. හොඳයි. මොකද හිතන්න එපා බ්‍රදර්. පෙර වෙලාවක ආවා නම් මං හිතන්නේ මාව රේප් කරන්න හරි මරන්න හරි අරන් එනවා කියලා. ඒක නෙමෙයි බ්‍රදර්. මෙතන උඟ රත් වෙනවා. පිස්සුද බං? බලපන්කෝ ඊට. රත් වෙන්නේ නැහැ හොඳට හුලක් තියෙනවා. සර් මම එන්න සර්. ගුණේ. මේ මොනවද වෙනස වැඩ? එහෙම මුකුත් නැහැ සර්. ඔය පොඩි පොඩි ප්‍රොමෝෂන් වල ටිකක් කරගෙන ඉන්නවා. මේ අර පොතේ වැඩේ අප පටන් ගන්න නැද්ද සර්? බලමු. මේ කරන වැඩේට මට ගුණේගේ සපෝට් එකක් ඕනේ. හරි. මම කියන්නම්කෝ. හරි සර්. හරි. එන්න සර්. ඕකේ. සර් එන්න. කොහොමද විශ්ව වැඩි? පිස්සු මෑදෙනවා බ්‍රදර්. පිස්සු මෑදෙනවා. ඒකනේ මම ඔබට කිව්වේ මේකේ ෆොටෝ එකක් ගහන්නත් බෑ මේක කොලයකට ගන්නත් බෑ. මේක මෙතනට බැවිලා බලන්න ඕන. මොකක්ද දැන් මේ වැඩේ? දැන් මෙහෙමයි. මෙතන ඉඳන් ඇප්ලිකේෂන් එක තියෙනවා. මේක ෆිල් කරගෙන යනකොට අපි මිනිහෙක් ගැන සියලුම විස්තර ඒකට ගන්න ඕනේ. හැම ඩීටේල් එකක්ම. එතකොට අපිට පේනවා ඌට තියෙන ප්‍රශ්න ටික. දැන් මෙතන විස්තර ටිකයි ප්‍රශ්න ටිකයි තියෙනවා. ඒක ලින්ක් වෙන්නේ කොහොමද? ඒකේ මැද කැලේ හැදෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. ඒක තමයි ඔබ කරන්න ඕන වැඩි. ලේසි නෑ බ්‍රදර්. දැන් බම් මේකේ තව ඇඩ් කරන දේවල් ටිකකුත් තියෙනවා. සමහර වෙලාවට දැන් අපි හිතන් උදාහරණයකට ගමුකෝ ඩ්‍රයිවර් කෙනෙක් මේක ෆිල් කරා කියලා. ඒ කියන්නේ බා එතකොට දැන් ඌ එලවන්නේ මැනුවල්ද ඔටෝද වෙහිකල් එක කියන එක පවා මේ ඇප්ලිකේෂන් එකේ තියෙනවා. එහෙම තිබුණාම තමයි අපිට තේරෙන්නේ ඌට තව අවුරුදු 10කින් නැත්නම් 20කින් නැත්නම් 30කින් ඌගේ වම් අතේ අමාරුවක් එනවා. නැත්නම් ඌගේ ඇස්වල දෝෂයක් එනවා. නැත්නම් ඌට වෙන ලෙඩක් එනවා. ඒක පෙන්වන්න පුළුවන් වෙන්නේ ඌ ගැන අර විස්තර ටික තියෙනකොට. ඒ නිසා හැම ඩීටේල් එකම මේකට එන්න ඕනේ. කොච්චර කාලයක් ගියාද මේක ලියන්න? ඒක නම් මම දවස් දෙක තුනකින් ලිව්වා. ඒකට බං අවුරුදු 4-5 තිස්සේ මගේ ඔළුවේ තියෙන වැඩක් මේක. Betul kamu nak? එපා යාළුවා කිව්වා. අයියා මොකද්ද කරන්නේ? Roti buncah. Ready? අයියට බෑ ඒක කරන්න. කො ඔබ මෙහි ඉන්න කලින් මම මේකේ තනියම උයාගෙන කෑවේ. හරිද? බඩ මහන්සිද? අද ලොකු ඕඩරයක් දෙන්න දවසක්. බඩු පරක්කුයි. සිකියුරිටිලාගෙන් ඉඳන් ඔක්කොම බඩු පට වුණා. හරිම අමාරුයි යදන. දැන්තර කට්ටිය බෑ කියන්නේ නැද්ද බං ඔය වගේ වැඩ කරන්නේ? මොන බඩු පරක්කුයි කියලා සෙට් එකෙන් පණිවිඩයක් ආව විතරයි කට්ටිය දුවගෙන ගිහිල්ලා වැඩ කරන්නේ. දුම කැපවීමක් අයියේ තියෙන්නේ.
වෙන මොනවද මේ ශාක්‍ය මහත්තයාට තියෙන ගරුත්වය? උඹට දිගටම මොහොම වැඩ කරන්න වෙන්නේ නැහැ බා. මම මේ වැඩේ ඉක්මනට ඉවර කරනවා. ඔබ මාර දුකන්නේ ඉතින්. එහෙම දුකක් නෑ. මම දැන් මේ රස්සාවට පුරුදු වෙගෙන යනවද බන්දා? දැන් හෙට සෙනසුරාදානේ මට නිකන් ගෙදර ඉන්න කම්මැලි වගේ අප්පා. ඒ කවුද මේ? උස සුදු එක්කෙනෙක් ඉන්නේ රැවුල තියෙන. ඒ දිසානායි මහත්තයා. පුදුම හොඳ ගතිගුණ තියෙන මහත්තයෙක් තමයි. සාක්ෂිත තරින් කැමති මහත්තයාට. අර අයියේ කියන ගති ලක්ෂණ තියෙන මහත්තයා නම් ඒ මහත්තයා තමයි. හැබැයි ඉතින් වරදටත් ඒ වගේම තමයි ණයා වගේ ආයි. අද කිකුට බැන්නා බැනින්නක් අයියේ. එක්කනම් ලේසි වෙන්නේ නැහැ වගේ. ටිකක් අමාරු කාර්යයක් පාටයි. ගේ මූණ බැලුවාම ඒක කියන්න පුළුවන්. වෙන එකේ කිටියම නැද්ද බං? ඒ වුණාට ඉතින් අයියා කියන ගති ලක්ෂණ තියෙන මහත්තයා නම් මෙයා තමයි. අපි දැන් මොකද කරන්නේ? මේ මොකද්ද මේ? ආවේ අපේ ලොකු සර්ලා ගිය ට්‍රිප් එකේ විස්තරයි ෆොටෝයි. ඔය ගිණුම් වාර්තා ටිකක් දාලා තියෙනවා. අපි අමුතුවෙන් හොයන්න දෙයක් නෑ ආයේ. මේ දැන් ඔය උඹලගේ ඔතන කී දෙනෙක් වැඩ කරනවා කියලා අතර ෆයිල් එකේ තිබුණේ බං? 1500. එක්දාස් 500යි. උඹලගේ ලොක්කන්ට රට සවාරි ගිහිල්ලා සැප අරගෙන එන්න එක සේවකයෙක් රුපියල් 5000 ගානේ වියදම් කරලා තියෙනවා. මේකට නම් කට්ටිය එච්චර කැමති වෙන එකක් නෑ බං. මේ මගුලක් කතා කරනවා. ඔය කට්ටිය මට වෙලා හිනාවේ බලාගෙන හිටියේ. එහෙම කපත්තක් නෑ. ඔය එක හරි. ඒ උනාට කවුරුවත් කැල්කියුලේටර් එක කරන් මේක ගණන් හදලා බැලුවේ නෑනේ. ඔබ කාලෙම දාගනින්. හෙට රෙස්ට් එක හිටපන්. අපේ වැඩේ හොඳම හරි ඉස්සරහට තියෙනවා.